ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල සුනිත්‍රා මහදේවි තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී දර්ශනපති පූජනීය පුස්සලයායේ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්වයන් පිළියන්දල මාවිත්තර එකමුතු මාවත පදිංචි ලතා අබේගුණසේකර සහ මියුරින් මහත්මිය, නැගෙනහිර කළුතර දකුණ ගොඩපර ගහහේන පදිංචි කේ.ඩී.කේ. විජේසිංහ, පත්තම්පිටිය මාම්පිටිය කෙහෙල් කොටුව රමුක්කන පදිංචි එම්.ටී. සුමනාවතී මහත්මිය, ගිරි උල්ල කුරුණෑගල බෝපිටිය පදිංචි කේ.ඒ. මදුසංක ධනංජය සේනාධීර මහතා, ලීනියාගම පදිංචි ඊ.පී.කේ. චාමින්ද මුණසිංහ මහතා, අතුරුගිරිය මිලේනියම් සිටිහි පදිංචි රෝහිණී ද සිල්වා මහත්මිය, එසමගම කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ කල්යාණ මිත්‍ර උපාසිකාවන් පිරිස. සුපින්නතුනි, අද ධර්ම දේශනාව භාවනාවට සිත යොමු කරන සරල ක්‍රමීය මාතෘකා කරගත් ධර්මානුශාසනාවයි. අපි හැමතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැම දිනාම සාදු කියන්න. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. කතමේ තේ සත්තා අභබ්බා යේතේ සත්තා කම්මාවරණේන සමන්නාගතා කිලේසාවරණේන සමන්නාගතා විපාකාවරණේන සමන්නාගතා අස්සද්දා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බානියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං තී. සාදු සාදු සාදු. සද්ධාකාමී ගුණබර පින්වත්නි, ඔබ හැමදෙනාම මෙතන් සිට මේ උතුම් වූ සදහම් දේශනාව ශ්‍රවණය කරන අවස්ථාව දුර්ලභංච මනුස්සත්තං කියන විදිහට පින්වත්නි, ඔබ අප හැමදෙනාම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඥානයකින් උප්පත්තිය ලැබලා මේ උතුම් වූ දුර්ලභ මනුස්ස ජීවිතය තුල මේ භවයේ තුලම අපේ සංසාර චක්‍රය ඛණ්ඩනය කරලා උතුම් වූ නිවීම විමුක්තිය සාධනය කරගන්නේ කොහොමද කියන කාරණාව අපි හැම මොහොතෙම මෙනෙහි කරමින් ඒ අවබෝධය මේ මොහොත තුලම ඇති කරගන්නට අපි අදිෂ්ඨාන කර ගැනීම තමයි මේ උතුම් වූ මනුස්ස ජීවිතයේ සැබෑම ප්‍රතිඵලය ළඟා කරගන්නවා කියලා කියන්නේ. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියන විදිහට මේ ලෝකේට බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? අවබෝධය ළඟා කරගෙන බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාටම අවබෝධය ළඟා කර ගැනීමටත් ඒ වගේම උන්වහන්සේ මුලින්ම සැනසීමට ඉන්ද්‍රිය සංවරයටපත් වෙලා ඒ ඉන්ද්‍රිය සංවරය අපි තුල ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර දෙන්නටත් ඒ වගේම සියලුම ක්ලේශයන් ප්‍රහීන කරලා ඒ ක්ලේශයන් ප්‍රහීන කරන වැඩපිළිවෙල අපිට හඳුන්වා දීමටත්
ඒ වගේම ඒ ක්ලේශයන් ප්‍රහීන කිරීම තුළ විශේෂයෙන්ම තණ්හාව අවිජ්ජාව එහෙම නැත්නම් අවිජ්ජා දෝමනස්ය ඛණ්ඩණය කරලා සහ මුලින්ම නැති කරලා සදාකාලික සැනසීම ඇති කරගන්නේ කොහොමද කියන දේශනාව උන්වහන්සේ මුලින්ම අවබෝධ කරගෙන අපි හැම දිනාටම ඒ දේශනාව හඳුන්වා දෙන්නට යෙදුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව තුළ දේශනා කරනවා අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා කියලා වචන තුනක්. ඒ වචන තුන තුළ අරඤ්‍ය ගතෝවා කියන්නේ අපේ හිත හදාගන්නට හිත තුළ සැනසීම එහෙම නැත්නම් භාවනා කමඨහන් මුල් කරගෙන හිත පිරිසුදු කර ගැනීමට අරණ්‍ය එහෙම නැත්නම් වන ප්‍රදේශවලට ගිහින් භාවනා කරන්නට කියන කාරණාවත් ඒ වගේම රුක් මුල් එහෙම නැත්නම් කලබල නැති ඒ වෘක්ෂයන් යට අභියස ඉඳලා ඒ සැනසීම ළඟා කරගන්න කියන කාරණාවත් පැහැදිලි කරාසේම උන්වහන්සේ දේශනා කරනවා ශුඤ්ඤාගාරගතෝවා කියලා එක්තරා විශේෂ පදයක්. ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ පින්වත්නි අපිට ශූන්‍ය ප්‍රදේශයකට එහෙම නැත්නම් ශූන්‍ය තැනක ඉඳලා ඒ අවබෝධය ළඟා කරගන්න කියන අදහස. දැන් ශූන්‍ය ප්‍රදේශයන් වලට කියන එකෙන් අදහස් වන්නේ අපිට ගෘහස්ත ජීවිතයේ තුල ඉඳගෙනම එහෙම නැත්නම් අපි රැකී රස්සා කරන ආයතන තුල වෙන්න පුළුවන්, ව්‍යාපාර කටයුතු කරන තැන්වල වෙන්න පුළුවන්. මේ කුමන තැනක හිටියත් ඔබට අනිත් අය අභියස ඉඳගෙනත් ඔබගේ මනස කලබල නොකරගෙන ඔබගේ මනස සාමකාමී කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔබට මනසින් තනිවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ශූන්‍යාගාරගත වෙනවා කියලා කියන්නේ. දැන් එතකොට අපි හැම කෙනාටම මේ වනගත වීමටවත් එහෙම නැත්නම් කලබල නැති ප්‍රදේශ එහෙම නැත්නම් අරඤ්‍යගත ප්‍රදේශයන් වලට යන්නවත් කියනවට වඩා මෙතන ගෘහස්ත ජීවිතයේ තුල ඉඳගෙනම ඒ සැනසීම ළඟා කරගන්නට නම් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔබ ඉන්න තැන ඉඳගෙන ඔබට පුළුවන් නම් මනස තුල ඇතිවෙන ලෝභ, දේශ, මෝහ ආදී අකුසල් මුල් කේන්ද්‍ර කරගෙන ඇතිවෙන අපිරිසුදු සිතුවිලි තමන්ගේ මනසට ඇති නොවන විදියට භාවිතා බහුලීකතා හිත වඩන්ට හිත පුරුදු කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට පින්වත්නි මොන තැනක ඉඳගෙන හරි මේ අවබෝධය ළඟා කරගන්නට එයාට පුළුවන් වෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. දැන් බලන්න අපේ සුද්ධෝදන මහරජතුමා රජ මාලිගාව තුල ඉඳගෙනම තමයි ඒ අවබෝධය ළඟා කරගන්නට යෙදුනේ. ඒ වගේම අපි දන්නවා අනාගතේ පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ මණික් මාලිගාවක් තුල. එතකොට ඒ මණික් මාලිගාව තුල ඒ බෝසතාණන් වහන්සේ ඒ උතුම් වූ බුද්ධත්වයට පත් වුණාට පසුව කිරිපිඩු පූජා කරනවා කියලා කියන්නේ තමන්ගේ ගිහි කල බිරිඳ කියලා දේශනාව තුළ පැහැදිලි කරනවා. එතකොට මෙතන කියන්නේ පින්වත්නි අපි ඉන්න තැනනේ වැදගත් වන්නේ. අපි ජීවත් වෙනකොට දරුවන් සමග අපිට ජීවත් වෙන්න වෙනවා. සහෝදර සහෝදරියන් ඥාතීන් අසල්වාසීන් ව්‍යාපාර කටයුතු වලට සමිති සමාගම් වලට සම්බන්ධ වෙන්න වෙනවා. මේ හැම දෙයක්ම කරගනිමින්ම අපිට පුළුවන් නම් මනසින් තනිවෙන්න. ඒ යුතුයකම් කරන ගමන්ම මනසින් තනිවෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට තමයි සැබෑම අවබෝධයට පත් වුණ කෙනා කියන පණිවිඩය තමන්ගේ ජීවිතය තුළ ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ මිගසාල කියන සූත්‍ර දේශනාව තුළ පින්වත්නි මිගසාල භික්ෂුවට කියනවා ඔබ දහසක් අතර ඉඳගෙන හරි ඔබ මනස තුළ අකුසල සිතුවිලි ඇති නොවන විදිහට ඔබගේ හිත පිහිටවා ගන්න පුළුවන් නම් ඔබ සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වෙනවා කියන කාරණාව
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා අපි හැම මොහොතකම අපේ මනස තුල ඇති කරගන්න. මොකද අපිට පින්වත්නි අපේ ළඟ මේ උතුම් වූ අවබෝධයන් තිබෙනවා. අපේ අවබෝධය කියන එක මේ ක්ලේශයන් නිසා, ඉන්ද්‍රයන් වලට එන විවිධ අරමුණු නිසා, ඒ කියන්නේ ඇස කියන ආයතනේ චක්කු සෝත ගාහන ජීවා කාය මන කියන මේ ආයතන යන් වලට එන විවිධ අරමුණු නිසා අපේ හිත තුළ විවිධ ක්ලේශ කහටයන් තිබෙනවා. ඒ කහට නිසා පෙර සංසාරයේ තුල අපි පුරුදු කරපු විවිධාකාර පාරමිතා කුසල ශක්තියින් අපේ හිත තුල ඇතිවෙන එක වැළැක්විලා තියෙනවා. එතකොට අපේ හිත සාමකාමී වෙන්න එහෙම නැත්නම් අපේ හිත භාවනාවට යොමු වෙන්න අපේ හිත තුල කුසල සිතුවිලි ඇති වෙන්න පූර්වාකුත කුසල ශක්තියින් බලවත් වන්න පටන් ගන්නවා. එතකොට අපේ ළඟම තියෙන මේ නිවීම අපිම ඇති කර ගන්නට ඕන. අපේ ළඟම තියෙන මේ මගඵල අවබෝධයන් අපි මේ ජීවිතය තුළම ඇති කර ගන්න නම් අපි කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි කියන විදිහට හැම මොහොතකම හිත තුළ ලෝභ දේශ මෝහ ආදී අකුසල මුල් යටපත් කරගෙන අලෝභ අද්වේෂ අමෝහ එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට ඇලෙන්න යන්නේ නැතිකම ඒ අනවශ්‍ය විදිහට ඇලෙන්න ගියොත් තමයි ගැටීමක් ඇති වෙන්නේ. ඒ දෙකටම හේතුව තමයි මෝහය. එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් අපි අවබෝධයන් ජීවිතය තුළ ඇති කරගන්න නැති නික. ඒ කියන්නේ අපි හැම වෙලේම හිතනවා මේ සත්ව පුජ්‍යලය එහෙම නැත්නම් තමන්ගේ දරුවන් තමන්ගේ ඥාතීන් අසල්වාසීන් මේ හැටියට අපි සත්ව පුජ්‍යල සංඥා හැටියට අපි සම්මුති වශයෙන් විතරක්ම හිතනවා නම් අපිට පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මුති සත්‍ය තුල අපි ජීවත් වෙනවා වගේම පරමාර්ථ අවබෝධයත් ළඟා කරගන්න. ඒ කියන්නේ ඔබ භාවනා කරනකොට ඔබගේ හිත කුසලයන් එහෙම නැත්නම් කුසල සිතිවිලි ඔබගේ හිත තුල පුරුදු කරනකොට Tamanට දවසකට පැය භාගයක් පැය දෙකක් වගේ කාලයක්වත් අඩුම තරමේ මේ විදිහට පරමාර්ථ වශයෙන් එහෙම නැත්නම් මේ පංචස්කන්ධය නාම රූප හැටියට බෙදාගෙන මේ නාම රූප වල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම එහෙම නැත්නම් වෙනස් වෙන ස්වභාවය ඒ වෙනස් වෙන ස්වභාවයට අපි විවිධ උත්තර ලබා දුන්නට ඒ උත්තර తాවකාලික උත්තර කියන එක දැන ගැනීම එක්ක තමයි දුක කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෙකටම හේතුව තමයි ආත්ම සංඥාව. ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන විදිහට අපි නාම රූප කියන මේ සත්වයන් හැටියට උප්පත්තිය ලබන අපි හැමදෙනාම ආත්ම සංඥාවෙන් එහෙම නැත්නම් මම කියන කෙනෙක් ස්ථීරව පවතිනවා කියන සංඥාව එනකොට තමයි අපි දන්නේම නැතුව පින්නතුනේ අපේ මනසට විවිධ අකුසල සිතුවිලි ඇති වෙන්න පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කනෝ වේමා උපච්චකා කනෝ තීතායි සෝචන්ති නිරහම්මි සමප්පිතා කියන විදිහට මේ මොහොත ඔබ අප හැමදෙනාම හිත කුසලයට පිහිටවා ගන්න. හැම මොහොතකම සතිය පිහිටවා ගන්න. යෝනිසෝ මනසිකාරය තුළ ඔබගේ ජීවිතේ පුරුදු කරන්න. යම්බිසි කෙනෙක් ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ සම්පජානකාරී හෝති හැටියට අපේ හිත අපි කරන කුදුමහත් යනකොට ඇවිදිනකොට කතා බහ කරනකොට ඒ වගේම අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොට මේ කුමන මොහොතක තුල හරි අපි සතියෙන් ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් අපේ හිතට එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රයන් වලට අරමුණු එනකොටම මේ අරමුණු වල ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන් නම් කවදාක්වත් අපේ හිත අපිරිසිදු වෙන්නේ නැහැ. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරේ කියන විදිහට අපි දන්නවා වෛර කරන කෙනෙක් තවත් වෛර කරන කෙනෙකුට පුදුමාකාර වෛර ගති ස්වභාවයක් දක්වනවා. ඒ වගේම සොරකම් ආදී යෙදෙන කෙනෙක් ඒ විදිහටම සොරකම් කරන කෙනෙකුට ඒ අය අතරත් විවිධ පුදුමාකාර ද්වේෂ සහගත සිත් ඇති වෙනවා වගේ ඊටත් වඩා අපේ හිත හරි විදිහට
හිත මේ මොහොත තුල යෝනිසෝ මනසිකාරය තුල පිහිටවා ගන්න නැතුව අතීතයේ උන අඩුපහඩුකම් ගැන වද වෙමින් ඉන්නවනම් අතීතං නානු සෝචන්ති කියන විදිහට අතීතයේ ගැන හොඳ දේවල් කුසලාරම්භන විතරක් අපි මෙනෙහි කරමින් ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් අපි අතීතයේ ගැන අඩුපාඩුකම් හිතන්නේ නැත්නම් ඒ වගේම ආපු නැති අනාගතය ගැන නප්පජප්පන්ති නාගතම් අපි ආපු නැති අනාගතය ගැන මේ මොහොතේ වද වෙන්නේ නැතුව සැලසුමක් තියාන කටයුතු කරනවා පච්චුප්පන්නේන යාපෙන්ති මේ මොහොත තුල ඔබ සතුටින් ඉන්නවා නම් තේනවන්නෝ පසීදති කියන විදිහට අන්න ඒ කෙනාට භාවිත සිතක් එහෙම නැත්නම් යහපත් සිතක් එයාට පුරුදු කරගෙන මේ භවයේ තුලම ඒ සැනසීම ඇති කරගන්න පුළුවන් වෙනවා කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි උන්වහන්සේගේ එහෙම නැත්නම් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තමයි දේශනාව තමයි මේ මොහොත තුල හිත පිහිටවා ගන්න. දැන් අපි දන්නවා අපේ හිත ගත්තාම විවිධ අරමුණු වලට අපේ හිත ගමන් කරනවා. දැන් අපි ඉඳගෙන හිටියත් කතා බහ කරත් අපිට හිත එහෙ මෙහෙ යන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට හිත අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. කවදාකවත් හිත පාලනය කරන්නට නොහැකි බව. හිතට එන අරමුණු දැන් කුඩා දරුවෝ නෙවෙයි වැඩිහිටියෝ හැටියට ගත්තාම අපි සමහර දේවල් අපි හිතන පස්සේ අමතක කරනවා. සමහර දේවල් අපේ මනසට අරන් අපි ඒ ගැන ඒ මොහොතේ උත්තරයක් හොයන්න නැතුව කල්පනා කරලා පසු කාලීන උත්තර හොයන්ට යනවා නම් පසු කාලීන ඒවා අමතක කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක දීර්ඝ කාලීන උත්තරයක් නොවන බව මජ්ක්‍ධිම නිකායේ 20 වෙනි සූත්‍රය විතක්ක සන්තාන සූත්‍රයේ දේශනාව තුළ පැහැදිලිවම දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා ඔබ පින්වත්නි මේ මොහොත තුළ තමයි ඔබගේ හිත පිහිටවා ගන්නට ඕන. දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනකොට අඩුම තරමේ මේ භවයේ තුල අපි උත්සාහ කරන්නට ඕනි අඩුම ප්‍රතිඵලය වෙන සෝතාපට්ටි ඵල මාර්ගය හරි මේ ජීවිතය තුල අවබෝධ කරගන්න. සෝතාපට්ටි මාර්ග අවබෝධය ළඟා කරගන්නවා කියලා කියන්නේ මොකක්ද පින්නතුනි? එයාට නතේ භවං අට්ඨමං ආදියන්ති. ඒවා ඒ කෙනා ආත්ම භව 8කට වඩා එහෙම නැත්නම් භවයන් 8කට වඩා එයාගේ ප්‍රතිසන්දිය සිද්ධ වන්නේ නැහැ. ඒක බීජ කෝලංකෝල මේ විදිහට එයා සත්තුක්කත් පරම කියන විදිහට සමහර විට එයා එක භවයක් සෝතාපන්න කෙනා එක භවයක් ඉපදිලා රහත් භාවයට තමන්ගේ ඥානය කුසලය මතු කරගෙන ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන්. සමහර විට භව එකක් දෙකක් වගේ දෙක තුනක කාලයක් තුල ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් භව 7ක් ඇතුළත එහෙම නැත්නම් ආත්ම හැටියට අපි සාමාන්‍ය විහාර යොදන කතාව තුල විස්තර වෙන විදිහට භව 7ක් තුල එයා ස්ථීර වශයෙන්ම ඒ උතුම් වූ නිවීම අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇත්තටම අපිට බුදුන් වහන්සේ දේශනා කරන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනච සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං කියන විදිහට අපිට පුළුවන් නම් සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ වලට උපාදානය වෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ වල උපාදාන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් ඒක තුල නාම රූප හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට එහෙම නැත්නම් මේ භවය යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට නොතේරංගෙන එහෙම නැත්නම් විදර්ශනා පාදකව අපි සත්වපුජ්‍යල ආත්ම විදර්ශනාවෙන් තොරව සම්මුතිය අපි ගැනීම තුල අපි ඒවට උපාදානය එහෙම නැත්නම් ඒ නාම රූප වලට ආරම්මණයන් උපාදානය කර ගැනීම නිසා තමයි භවයේ සකස් වන්නේ කියන කාරණාව තේරුම් ගන්නවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා සක්කාය දිට්ඨිය පහින කරන්න. සක්කාය දිට්ඨිය ප්‍රහීන කරනාට සක්කාය දිට්ඨිය ඊළාට සීලබ්බත පරාමාස කියන එහෙම නැත්නම් තමන්ගේ සීලය නිවරදිව තමන් උපයෝග කරගන්නට ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි බුදුන් වහන්සේ දේශනා කරන්නේ සීලවා හෝත මා සීලමයෝ
සිල්වත් වෙන්න හැබැයි සිල් වලින් ජීවත් වෙන කෙනෙක් වෙන්න එපා කියන ගැඹුරු දාර්ශනික කතාවකුත් උන්වහන්සේ එක් අවස්ථාවක පැහැදිලි කර දෙන්නට යෙදුණා. දැන් අපි ජීවත් වෙනකොට පින්නතුනි දැන් හැම වෙලේම සීලය ගැනම කතා කරන්න කියන එක නෙවෙයි. සීලය කියන එක තමන්ගේ ජීවිතය තුළ පවතිනකොට ස්වභාවිකම තමන්ගේ කතා කරන ස්වභාවය තමන් මොන විදිහේ කෙනෙක්ද වැඩිහිටි කෙනෙක්ද මං මේ තැනට ගැළපෙන වචනද කතා කරන්නේ. ඒ වගේම තමන්ගේ හැසිරීම් ස්වභාවය මොන විදිහෙන්ද තමන් හිතන විදිය කුමක්ද කියන මේ දස අකුසල් වලින් වෙන් වෙච්ච යහපත් දස කුසල් පුරුදු කරන කෙනෙක් බවට එයා ස්වභාවිකවමපත් වෙනවා. ඒක තමයි සීලබ්බත පරාමාස වලින් අයින් වෙන කෙනාගේ ස්වභාවය. ඊළඟට සීලබ්බත පරාමාස එක්ක ඊළඟ එක තමයි එයා අනිකුත් අර විවිධ බුදුන් වහන්සේ දේශනා නොකරපු පරිබාහිර දේවල් පස්සේ ගමන් කරන්නේ නැහැ. එතකොට දැන් විශේෂයෙන්ම එතන සඳහන් කරන්නේ අර සැකයන් වලින් එයාගේ ජීවිතය නිවැරදි කරගන්නවා. දැන් වැරදි විදිහට එයා සීලය ආදී දේවල් පුරුදු කිරීමෙන් අයින් වෙනකොට එයාට සැකය කියන එහෙම නැත්නම් අපි ධර්මය කියන දේවල් තුල අපේ හිත නිවැරදිව කොහොමද පිහිටවා ගන්න කියන ඒ කාරණාවන් තුල ඇතිවෙන අහිතකර එහෙම නැත්නම් අපැහැදිලි තැන් එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුද්ධ ආදී අටතැනේදී ආදී සැකයන් වලින් එයා අයින් වෙනවා. මෙන්න මේ කාරණා වලින් යුක්ත කෙනා එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ කාරණා වලින් අයින් වුණ කෙනාට තමයි පින්නතුනි සෝතාපන්න භාවයේ ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කම්මාවරණ කියන ස්වභාවයෙන් යුක්ත කෙනාට මේ අවබෝධය ළඟා කරගන්නට නොහැකි වෙනවා කියලා. දැන් කම්මාවරණ කියලා කියන්නේ අපි පංචානන්තරීය අකුසල කර්මයන් සිද්ධ කරලාගෙන තිබෙනවා නම් දැන් අපි දන්නවා බුද්ධ ශාසනය උගන්වනවා විශේෂයෙන්ම මව පියා ඝාතනය කරලා තියෙනවා නම් රහතන් වහන්සේ වගේ සීලාදී උත්තමයන්න් වහන්සේලාගේ ප්‍රාණය තොර කරලා තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම දැන් අද කාලේ හැටියට වෙහෙර විහාරවල තියෙන පිළිමා ප්‍රතිමා ආදී දේවල් විනාශ කරනවා නම් සංඝ බේදය කියන එක ඇත්තටම විනයානුකූලව පැහැදිලි කරන්නේ සංඝ බේදයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට තමයි. දැන් සංඝ බේදය කරන්න පුළුවන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට. දැන් මෙතන සඳහන් කරන්නේ යම්කිසි කෙනෙක් හිතාමතාම අපි ආර්ය මහා සංඝරත්නයට අපවාද කරනවා නම් එහෙම නැත්නම් නිතරම ඒ උන්වහන්සේලාගේ පැවැත්ම සඳහා බාධා කරනවා නම් කරදර කරනවා නම් එවැනි චරිතවලටත් මේ අවබෝධය ළඟා කරගන්නට නොහැකි බවයි. දැන් සංඝ බේදය ගැන ඇත්තටම සඳහන් වෙන්නේ ඒක ගිහියන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගිහි අයට සංඝ බේදයක් කරන්න බෑ. විනය තුල විනය පිටකේ පැහැදිලිවම දේශනා කරන්නේ සංඝ බේදය කියන එක කරන්න පුළුවන් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට විතරයි. ගිහි අය ඔය එහෙමේ සමහර කතා තුල ඇති වෙන්නේ ඒක අපහාස කිරීමක් පමණයි. ඊළඟ තමයි ක්ලේශාවරණය කියලා කියන්නේ. ක්ලේශාවරණය කියලා කියන්නේ තමන් කරන හොඳ නරක දේවල් වල ඒ වයින් වලින් කුසල අකුසල පව්පින් සිද්ධ වෙන්නේ නැහැ කියන අදහසක් යම්කිසි කෙනෙක් තුල තියෙනවා නම් එන්නේ කෙනාටත් මේ අවබෝධය ළඟා කරගන්නට නොහැකි බවයි දේශනාව තුළ විස්තර වෙන්නේ. ඒ වගේම අපි දන්නවා පින්නතුනි විපාකාවරණ කියලා කොටසක් තියෙනවා. විපාකාවරණ කියලා කියන්නේ අපි දන්නා අර උප්පත්තියෙන්ම අපි අර අහේතුක ද්විහේතුක කියන සංඥාවලින් උප්පත්තිය ලබනකොට සමහර අවස්ථාවන්වල උප්පත්තියෙන්ම අන්ධ ස්වභාවයට පත්වන ස්වභාවයක් තියෙනවා. දැන් එතන අන්ධ කියලා කියන්නේ සමහර විට ඉපදෙනකොට සමහරට වෛද්‍ය ප්‍රතිකර්ම නිසා ඇති වෙන බාධා නිසා ඇති වෙන දේවල් නෙවෙයි. ඒ වගේම මව් කුසේ තුල ඇති වෙන ඒ මෑණියන් නිසා හරි ඒ පරිසරය නිසා ඇති වෙන ඒ දරුවට ඇති වෙන බාධා නිසා වෙන අන්ධභාවය නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ಜಾති අන්ධ කියලා කියන්නේ එයාගේ අන්ධභාවයත් එක්ක ඇති වෙන ඥාන අඩුකම තමයි මෙතන සඳහන් කරන්නේ. එහෙම කෙනෙක් වුණොත් එයාටත් මේ අවබෝධය ළඟා කරගන්නට නොහැකි බවයි සඳහන් වන්නේ. ඒ වගේම තමයි ගොළු බවටපත් වීම, මිහිරි බවටපත් වීම කියන මේ කාරණාත් එහෙම. දැන් සමහර අය ඉන්න උප්පත්තියෙන්ම ඇත්තටම අපි සමාජයේ දන්නවා අර හොඳට කතා බහ කරන අයට වඩා එවැනි දෘශ්‍යාබාධ වගේ එහෙම අඩු
මොකක් හරි දේවල් වලින් අඩුවක් තියනවා ඊට වඩා ඥාන සම්පත්තියක් ඇතුව හොඳ අවබෝධ ධර්මයට යොමු වෙච්ච ස්වභාවයන් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට මව් කුසේ හරි ඒ මෑණි කෙනෙක්ගේ අඩුපාඩුවෙන් හරි වෙන අයගේ අඩුපාඩුකම් නිසා හරි වෛද්‍ය ප්‍රතිකර්ම නිසා අඩුවෙන් වෙන දේවල් නෙවෙයි. එහෙම වුණාම එතන එයාට ඒ දේවල් ඇති වුණත් එයාගේ පූර්වාකෘත කුසල ශක්තිත් එක්ක ඒ අවබෝධයට තියෙන නිසා ඒ විපාකාවරණ ඒ අයට බලපාන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර විට මෙවැනි කාරණා නිසාත් ඒ අපිට ඒ අවබෝධය ළඟා කරගන්නට නොහැකි බව සඳහන් වෙනවා. නිසා ඒවා අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපේ ළඟ අස්සද්දෝ කියන විදිහට අපේ සද්ධාව කියන එක අඩුයි නා. සද්ධාව කියලා කියන්නේ පින්නතුනි අපි අර වන්දනාමාන කිරීම පමණක් නෙවෙයි. අපි එතන සඳහන් කරන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ නවලෝකෝත්තර ධර්මයේ මාර්ගය අපි තේරුම් ගැනීමට උත්සාහ කර ගැනීම. එතකොට අපි හැමදෙනාටම කුමන තැනකින් හරි මේ ධර්මයේ පටන් ගන්න පුළුවන්. අපේ ජීවිතය තුළ මොනතරම් අඩුපාඩුකම් වෙලා ඇතිද? ඒවා ගැන හිතන්න එපා. හොඳ දේවල් විතරක් මෙනෙහි කරන්න. මොකද අපේ හිත ගත්තාමත් අපේ හිතේ ආයු කාලය චිත්තක්ෂණයයි. අපේ මේ භෞතික ශරීරයේ රූප කලාපයක ආයු කාලය චිත්තක්ෂණ 18යි. එතකොට අඩුම කාලයක්. එතකොට දැන් අතීතයේ හිටපු කෙනා නෙවෙයි ඊළඟ තප්පරයෙන් ඉන්නේ ඊළඟ මොහොතේ ඉන්නේ. එතකොට ඒ නිසා මේ මම මගේ අතින් මේ දේවල් වුණා කියලා හිතන්න එපා. මොකද මේක විඥානය කියලා කියන්නේ හිත කියලා කිව්වට මේක විඥාන ධාරාවක්. මේක රූප මේ ශක්ති පරම්පරාවක් යන ස්වභාවයක් තිබෙන. ඒ නිසා අතීතයේ වුණ අඩුපාඩුකම් ගැන හිතන්න එපා. ඔබ කරපු හොඳ දේවල් මෙනෙහි කරන්න. අපි දන්නවා අඟුලිමාල චරිතය ගත්තාම මොනතරම් එයා අතින් අඩුපාඩුකම් වෙලා තියෙනවද? මොනතරම් හානිදායක තත් වෙලා තියෙනවද? මිනිස්සු 1000කටත් වඩා යාතින් ඝාතනය වෙලා තියෙන කෙනාටත් ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වුණා නම් අපි වගේ සාමාන්‍ය අඩුපාඩුකම් වුණ පංචානන්තරේ අකුසල කර්මයන්වත් සිදු නොවෙච්ච අපි වගේ උදවියට පින්නතුනේ මේ සැනසීම මේ භවයේ තුලින්ම ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ සද්ධාව කියන එක ඇති කරගන්න. නිතරම සද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන විදිහට අපි හැම වෙලේම සීක ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න. ඒතකොට සද්ධාව ඇති වෙනකොට සීලය ඇති වෙනවා. සීලය ඇති වෙනකොට එයාට හොඳ ධර්මයට තමන්ගේ මනස යොමු කරන්න හිතෙනවා. ඒ කියන්නේ නිතරම වැඩි කාලයක් එයා ධර්මයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. දැන් gedara dura ජීවත් වුණත් එයා දරුවන් එක්ක මුණුබුරු මිනිබිරියන් එක්කත් ජීවත් වෙනවා. ඒ අයත් එක්ක සතුටින් ඉන්නවා. එහෙම නැත්නම් මේ හැම වෙලෙම මේ ධර්මයේම ගලපා ගන්නවා කියන එකම නෙවෙයි. ඒ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනවා. හැබැයි ඒ කෙනා වැඩි කාලයක් Tamanට විවේකයක් තියෙනකොට Taman විවේකයක් එහෙම නැත්නම් විවේකයක් හදාගෙන ඒ ධර්මයේ තෝරා ගන්න ධර්මයත් එක්ක Tamanගේ මනස යොමු කරගන්නට එයා කාලය යොදා ගන්නවා. ඉතින් ඒ නිසා මේ එහෙම කෙනාට ඊළඟට ඇති වෙනවා තමයි ඡාගයක් ඇති වෙනවා. එයා හැම වෙලේම ප්‍රසන්නයි අනිත් අයට කතා බහ කරනකොට එයාගේ හිත පිරිසුදුයි. මොකද හිත පිරිසුදුයි කියලා කියන්නේ එයාගේ හිත තුල අපිරිසිදු අකුසල සිතුවිලි අඩු වෙනවා. ආයතන වලින් එන අරමුණු එයා තෝරා බැලාගෙන මේ මොහොතේම යෝනිසෝ මනසිකාරයෙන් එයා තමන්ගේ හිත පිරිසුදු කරගන්නවා. මොකද අපි කිසිම දෙයකට ඒ අය ඇලෙන්ට ගැටෙන්න මුලාවට පත්වන්නේ හැම වෙලේම අස්සාද ආදීනව නිස්සරණ කියන මේ විදිහට තමයි හිතන්නේ. දැන් ඔබ හැම වෙලේම පින්නතුනේ gedara dora ඉන්නකොට දැන් මේ කාලේ කොවිඩ් වසංගතයත් එක්ක විහාරස්ථාන වලට සිල් සමාදන් වීම ඒ වගේ පින්කම් කටයුතු වෙනදා වගේ ඒවට සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබ gedara හිටියත් ඔබ නිවස තුල ඉඳගෙනම ඒ අවබෝධය ඇති කරගන්න. ඔබට සුදු පාට වස්ත්‍ර මැද ගන්න කියන එකක් අවශ්‍ය වන්නේත් නැහැ. දැන් ඒවා පන්සලට යනකොට පිරිසක් ඉන්නකොට ඒවා දකින්නකොට හිත පිරිසිදු වෙනවා. එහෙම ඒක හොඳයි. හැබැයි gedara ඉන්නකොට එහෙම නැතත් ඔබට ඒ අෂ්ටාංග උපෝස සීලය දස සීල් සමාදන් වීම ඒ වගේ ඒ කටයුතු දිගටම සිද්ධ කරා. එතකොට ඒක මොන තැනක ඉඳලා හරි ඒ අවබෝධය ඔබට එතකොට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි ඊළඟට ඇති වෙන දේ තමයි පඤ්ඤාව සම්මා දිට්ඨික ඥානයක් ඇති වෙනවා. සම්මා දිට්ඨික ඥානය කියලා කියන්නේ සීල පරිභාවිතා සමාධි. සමාධි පරිභාවිතා පඤ්ඤා. අපි ගුණවත් වෙනකොට අපි හැම වෙලේම ඉන්ද්‍රයන් වලින් එන අරමුණු වලට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ඒ හැම දෙයක්ම අපි කල්පනා කරන්නේ මෙහෙමයි.
අතීතෙත් මම මේ වගේ දේවල් අත්විඳා. අතීතේ ස්කන්ධ කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානං සංසාරෝති පවුච්චති කියන විදිහට මම අතීත භවයන් වලත් මේ දේම මං අත්විඳා. මේ විදිහටම ඉන්ද්‍රයන් වලට එන අරමුණු වල අස්සාද ස්වභාවයෙන් හිටියා. ඒ වගේම ඒ අස්සාදත් එක්ක මම ඒවල ආදීනව ඒවල වෙනස් වෙන ස්වභාවයත් මං අත්විඳලා තියෙනවා. ඒ වගේම මම නිස්සරණයත් මම තේරුම් ගන්නට. එහෙම නැත්නම් මනසින් අත්හරින ක්‍රමයක් මම පුරුදු කරලා තියෙනවා. අතීතෙත් මේ විදිහට දරුමුණ මුරන් එක්ක අසල්වාසින් එක්ක වෙන පිරිස් එක්ක මම මේ විදිහට ගත කරා. එතකොට දැන් මං වර්තමානයේ ඉන්නේ. එතකොට මේ වර්තමානයේ මේ භවයේ තුල මම මේ විදිහට ජීවත් වෙනකොට මම තේරුම් ගන්නවා මේ අපේ හිත තුල ඇති වෙන විවිධ අරමුණු ඒවට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව අස්සාද ආදීනව නිස්සරණ හැටියට මෙනෙහි කරනවා කියලා එයා තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට එයා හිතනවා අනාගතේ දැන් අපි යම්බිසි කෙනෙක් අතීතයේ උප්පත්තිය ලැබලා හිටියානම් ඒකට කියනවා පින්නතුනි අතීත සංසාරය කියලා. දැන් ඔබ මම ඇතුළු හැමදෙනාම දැන් මේ වර්තමාන භවයේ ඉන්නේ. මේ වර්තමාන සංසාරයකට කියනවා මේ භවයට වර්තමාන සංසාරය. දැන් මෙතනින් අයින් වෙලා ස්කන්ධ ධාතු ආයතන හැටියට වෙන තැනක ප්‍රතිසන්දිය ලබනකොට ඒකට කියන අනාගත සංසාරය කියලා. එතකොට දැන් බලන්න මේක කෙලවරක් නැතුව යන ගමනක්. එතකොට දැන් මේ මොහොත තුල ඔබ අවබෝධයෙන් ඉන්නවනම් සම්මා දිට්ඨික ඥාණයෙන් ඉන්නවනම් ඔබට මේ භවයේ තුලම ඒ මඟඵල සෝතාපන්න භාවයට පත් වෙන්න පුළුවන් වෙනවා. ඒ සෝතාපන්න භාවයට මුලින්මපත් වුණා කෙනාට තමයි සකදාගාමි අනාගාමි අරහත් කියන උතුම් වූ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. හැම කෙනෙක්ම පින්නතුනේ මේ මඟඵල ක්‍රමානුකූලව තමයි මේ අවබෝධය ළඟා කරගන්නේ. කිසිම කෙනෙක් නිවනම අවබෝධ කරගන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා වර්තමානයේ ඒ වැඩ ඉන්න උත්තමයාණන් වහන්සේලාදී අනාගතයේ පහළ වෙන ඒ සීලාදී උත්තමයාණන් වහන්සේලා හැම කෙනෙක්ම මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ක්‍රමානුකූල අවබෝධයක් තමයි ළඟා කරගන්නේ. ඉතින් ඒ අවබෝධය අපිට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඒ සම්මා දිට්ඨික. එහෙම නැත්නම් හිත සැහැල්ලු වෙන්න එහෙම නැත්නම් සීලය පුරුදු කරන්න හිත තුල අර අපරිසුදු අකුසල සිතුවිලි ඇති නොවෙලා කුසල සිතුවිලි ඇති වෙන්න අපිට මේ මොහොත තුල මේ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙනවා. තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ කියන විදිහට අපිට කුමන හෝ භවයක් තුලම ඒ අවබෝධය ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ ශේක ප්‍රතිපදාව ඔබ පුරනකොට ඔබට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්ම ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. යම්පිසි කෙනෙක් හැම මොහොතකම Tamanට පුළුවන් හැම අවස්ථාවකම මේ ශේක ප්‍රතිපදාව ශේක කියලා කියන්නේ ස්ථීර වශයෙන්ම සෝතාපන්න භාවයට පත් වෙන්නට නොහැකි වුණොත් ස්ථීර වශයෙන්ම මේ සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන මේ ගුණධර්ම ජීවිත කාලයේ පුරුදු කරලා තියෙනවා. එයා ස්ථීර වශයෙන්ම කවදාකවත් නරක දුගතිගාමී තැනක ප්‍රතිසන්දිය ලබන්නේ නැතුව සුගතිගාමී තැනකමයි ප්‍රතිසන්දිය ලබනවා කියලා කියන්නේ. පරම්මරණා සුග්ගති සග්ගං ලෝකං uppajjanti කියන විදිහට ස්ථීර වශයෙන්ම සුගතිගාමී වෙනවා කියලා. එතකොට දැන් මේ ශේක ප්‍රතිපදාව පුරුදු කරගෙනාට ඊළඟට ඇති වෙන දේ තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල ධර්ම කියලා මේ ගුණ ධර්ම ටික හිත තුල පිහිටවනවා කියන. මොකක්ද මේ ගුණ ධර්ම කියලා කියන්නේ? සද්ධාව කියන එක ඉන්ද්‍රිය බල ධර්මයක් හැටියට. දැන් අපි දන්නවා ඉන්ද්‍රියක් කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන මේ ස්වභාවික හේතුවක් නැතුව ජීවිත කාලේ මේ ඉන්ද්‍රියන් ටික පවතිනවා. ඒ වගේම තමයි සද්ධාව කියන එකත් ස්ථීර වශයෙන්ම මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් හා සමානව මරණයට පත්වෙන තුරාම වෙනස් නොවි පවතිනවා කියන. දැන් බලන්න ඔබ ගුවන් විදුලි සංස්ථාවේ මේ සුදේශ සේවයට මේ දායකත්වයේ ලබා දෙනවා කියන එකත් මොන තරම් සද්ධාවන්ත ස්වභාවයක් තියෙන්නට ඕනේද? එතකොට මේ දායකත්වයේ උසල ලැබමින් ඒ වගේම Tamanට විතරක් නෙවෙයි විශාල ලක්ෂ ගාණක් වූ ඒ පින්නතුන්ට මේ වගේ සදහම් දේශනාවකට යොමු කරනවා කියලා කියන්නේ මොනතරම් පිනක්ද? ඔබලාට ජීවිත කාලෙම ඒ ගැන හිතලා සන්තෝෂ භාවයටපත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සද්ධාව කියන එක කවදාකවත් වෙනස් වන්නේ නැහැ. මොන බාධකාවක් මරණයටපත් වෙන තුරාම තමන්ගේ තියෙන සද්ධා වෙනස් වෙන්නේ නැහැ. සද්ධා විතරක් නෙවෙයි
සීලයත් එහෙමයි. ඒ වගේම වීරිය කියලා කියන්නේ තමන් ධර්මයට තියෙන උත්සාහය. මේ අවබෝධය භාවනාදී උතුම් වූ අරමුණු තුලින් තමන්ගේ සිත පිරිසුදු කරගන්නට තමන්ගේ හිත තුල ඒ උතුම් වූ ආරම්භණයක් නැති කර ගැනීමට තියෙන වීරිය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හිතේ දෙන සතිය කියලා කියන්නේ පින්නතුනි මෙතන මේ සති සම්පජානය තමයි වැදගත් වන්නේ. සිහියත් එක්ක නුවණක් තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා සමහරට සිහියත් එක්ක නුවණ නැත්තම් සමහරට අපිට සමහර දේවල් අමතක වෙනවා. නේද? සමහර දැන් ඒ දේවල් අමතක වෙලා අපිට එදිනදා කටයුතු අඩපණ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ ඒකත් එක්ක පින්නතුනේ සමාධිගත ස්වභාවයක් ඇති වෙනවා. සතියත් එක්ක ඊළඟට තියෙන සමාධිය. සමාධියත් බොහෝ කාලයක් පවත්වා ගන්න පුළුවන් මනසක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. දැන් අපි ඊළඟට පඤ්ඤාව කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ තියෙන ඥානයත් මොන විදියේ හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට දාන්න මෙන්න මේ කාරණා අපිට මේ ජීවිත කාලය තුල ඇති කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ සද්ධාව කියන එක ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඒක සරල කාරණාවක් නෙවෙයි. ඊළඟට පින්නතුනි මේ අච්ඡන්දිකා කියලා සඳහන් වෙනවා මේ බුද්ධ ශාසනයේ සමහර අය හිතන මේ පින්කම් කරාට වැඩක් නැහැ සමත විදර්ශනා භාවනාවල ප්‍රතිඵල මොනවද කියලා අනවබෝධය නිසා හිතනවා. ඒතකොට මේ අනවබෝධය නැති කරගන්න කෙනාට ඒ සමත විදර්ශනා කුමක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතකොට එහෙම තේරුම් ගන්න පුළුවන් කෙනෙකුටත් ඒ උතුම් වූ මේ භවය තුලම සෝතාපන්න ඵලය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට දුප්පඤ්ඤා කියලා කියන්නේ අර සමහර අයගේ අර හිත එකඟකම නැති වෙනකොට අර සම්මාදිට්ඨික ඥානය පහළ නොවනකොටත් ඒ අයටත් පින්නතුනි මේ අවබෝධය ළඟා කරගන්නට බැරි වෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරන්නේ නත්ති ඥානං අපඤ්ඤස්ස. ඒ කියන්නේ අපේ ඒ අවබෝධයන් ධානයන්වත් අපිට ඇති නොවනවා කියනවා අපි ළඟ සම්මාදිට්ඨික ඥානයක් නැත්තම්. ඒ නිසා තමයි දේශනා කරේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. අපිට පඤ්ඤාවන්ත ස්වභාවයක් තියෙන අයට තමයි එහෙම නැත්නම් මේ හැම කෙනාටම මේ ඥානය තියෙනවා. ඒක මතු කරගන්නට ඕන. සම්මා දිට්ඨික ඥානයක් තියෙන අයට තමයි මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට මෙන්න මේ කාරණා යම්කිසි කෙනෙක් තුල තියෙනවා නම් ඒ කෙනාට තමන්ගේ ඥානය එහෙම නැත්නම් ඒ අවබෝධය ඇති කරගෙන මේ ජීවිතේම ඒ උතුම් වූ මඟඵල අවබෝධය ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සෝතාපන්න භාවයට මූලික කාරණා කිහිපයක් අවශ්‍ය වෙනවා වගේම ඊළඟට අවශ්‍ය වෙනවා කියනවා සත්පුරුෂ සංසේව. හොඳ පරිසරයක් ඇති කර ගන්නට ඕන. ඒ වගේම තමන් ගෙදර දොරේ ඉන්නකොට තමන් ඇසුරු නිසුරු කරන අය තුල වුණා තමන්ගේ හිත පිරිසිදු වෙන. තමන්ගේ හිතට සැනසීමක් ගුණධර්මයන් කතා කරන බණ භාවනා ගැන කතා කරන ඒ අවබෝධයන් කතා කරන පිරිස් නිතරම ඇසුරු නිසුරු කරන්න කියන කාරණාව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට පුළුවන් හැම මොහොතකම සද්ධම්ම ශ්‍රවණ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නට ඕන. පින්නතුනේ මේ ධර්මයේ කියන එක 84000ක් වූ ධර්මස්කන්ධය. ඒතකොට දැන් අපි මාසයක් දෙකක් අවුරුද්දක් කිව්වා කියලා මේක මතකේ තියාගන්න බැරි වෙනවා. මොකද අපි හිතේ ස්වභාවය තමයි නිතර නිතර අමතක වීම. ඒතකොට අපි නිතර ඒ ධර්මයේ උනත් පුරුදු කරන්නට ඕන. එතකොට තමයි ඒ අවබෝධය ඇති වෙන්නේ. ඒ අවබෝධය තියෙනකොට අපිට ලේසි ඒ ඥානයන් නැති කරගන්න. එහෙම ධර්ම අවබෝධය ඇති වෙන කෙනාට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති වෙන කෙනාට ධම්මානුධම්ම පටිපදාව. ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ මොකද්ද? මඟඵල අවබෝධය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වටපිටාව එයාට හදා ගන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ මඟඵල අවබෝධය යන ගමන නිවැරදි කරගන්නට එයාට පරිසරයක් හැදෙනවා. ඒ ධම්මානුධම්ම පටිපදාව ඇති වෙන කෙනාට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේම එයා මේ භවය තුලම එයාගේ හිත පිරිසුදු වෙන ක්‍රම කිහිපයක් ඇති වෙනවා කියනවා. එතකොට එයාට අර මූලික කාරණා ටික ජීවිතය තුල ඇති වෙනකොට එයාගේ පළවෙනි එක තමයි එයාගේ සීලය පිරිසුදු වෙන්න පටන් ගන්නවා කියන එක. කියන්නේ తాවකාලිකව නෙවෙයි. දැන් අපි පංචශීලයේ සමාදන් වුණාට පස්සේ ටික දවසකින් ඒක ඛණ්ඩණය වෙන්න පුළුවන්. හැබැයි මේ මූලික ගුණධර්ම ටික ඔය සෝතාපන්න භාවයට පත් වෙන්න අවශ්‍ය මූලික ටික පුරුදු කරලා
ඊළඟට හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු නිසුරු කරමින් ධර්මයට තමන් වැඩි කාලයක් යොමු කරමින් ඒ වගේම යෝනිසෝ මනසිකාර එහෙම නැත්නම් සතිය පිහිටවාගෙන කටයුතු කරන කෙනාට එයාට ඊට පස්සේ යාගේ චර්යාවන් වෙනස් වෙනවා. ශේක ප්‍රතිපදාවත් එක්ක ඉන්ද්‍රිය බල ධර්ම ගොඩ නැගිලා ධම්මානු ධම්ම පටිපදාව තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාගේ සීල විසුද්ධිය ඇති වෙනවා. සීල විසුද්ධිය කියලා කියන්නේ මොකක්ද? බොහෝ කාලයක් එක දවසකට පංචශීලයේ සමාදන් වුණත් එහෙම නැත්නම් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වුණත් එයා බොහෝ කාලයක් ඒව ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම කෙනාට චිත්ත විසුද්ධිය ඇති වෙනවා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ කුසල චිත්තස්ස ඒකග්ගතා සමාධි. සිතේ එකඟකම ඇති වෙනවා. දැන් අපි දන්නවා සමත කමඨහන් 40ක් තියෙනවා. ඒතර දැන් ඔය චිත්ත විසුද්ධිය ඇති කරගන්න පින්නතුනි හරිම ලේසි භාවනා කමඨහනක් තමයි බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව ඔබ වඩනවා කියලා කියන්නේ මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ඒ රූපයක් තමන්ගේ මනස තුළ ඇති කරගෙන තමන් පුරුදු කරන්න නවරහති ගුණයක්. ඒක සතියක් දෙකක් පුරුදු කරනකොට ඒ නවරහති ගුණයන් ටික ටික පුරුදු කරන්න පුළුවන් වෙනවා. ඒකට දවසකට පැය භාගයක් අඩුම පැය දෙකක්වත් ඔබ පුරුදු කරනකොට තමන්ගේ චිත්ත විසුද්ධිය ඇති වෙන්න පුළුවන් වෙනවා. චිත්ත විසුද්ධියත් එක්ක දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? සත්ව පුජ්‍යල හැටියට මේ සම්මුති ලෝකයේ දේවල් එහෙම විතරක්ව හිතන්නේ නැහැ. ඒක පරමාර්ථ හැටියට එහෙම නැත්නම් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට එහෙම නැත්නම් නාම රූප හැටියට තමයි විදර්ශනාත්මකව මෙනෙහි කරන්නේ. එහෙම කෙනාට කාංකා විතරණ විසුද්ධිය. එයාගේ සැකය කියන එක නැති වෙනවා. එයා හැමදේම හේතුඵල න්‍යායට අනුව තමයි බොහෝ දේවල් ගැඹුරින් හිතන්නේ. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශනය. එතකොට මඟඵල අවබෝධයේ ස්ථීරවම පිහිටවන කෙනෙක් බවට පත් වෙලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එහෙම නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශනය කියලා කියන්නේ අපි දන්න උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීන ඥාන ආදී වශයෙන් මේ අපේ සම්මා දිට්ඨික ඥානය. එහෙම නැත්නම් නිවනට තියෙන ඥානෙ තව පුළුල් වෙනවා. එහෙම පුළුල් වෙලා ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියන්නේ නිවන අවබෝධය මේ භවය තුලම ඇති කරගන්නට අපි හැමදෙනාටම පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කාරණා ඔබගේ ජීවිතය තුල පුරුදු කරගන්න මේ මොහොත තුලම කොයි මොහොතක හරි ඔබට ඉන්න අනතුර ඒ අවබෝධය ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් කාල වේලා ඉක්ම ගොස් තිබෙන නිසා ඔබ මේ කාරණා මෙනෙහි කරගෙන සුතා දතා වචසා මනස වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨ්‍යා සුප්පටි විද්දා කියන විදිහට මේක පුරුදු කරන්න පුරුදු කිරීම තුළ ඔබට මේ ජීවිතයේ තෙම ඒ සැනසීම අවබෝධය ළඟා කරගන්නට ඔබ අප හැමදෙනාටම පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ හැමදෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමින් අද මේ උතුම් වූ සදහම් දේශනාවේ දායකත්වය උසු ලබන පින්නතුන් පිළිබඳව සිහිපත් කිරීම සඳහා ඊ타ත්ම කරුණාවෙන් මේ මොහොතේ මතක් කර සිටිනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට අභාවයට පත්ව 2022 පෙබරවාරි 26 වන දිනට වසර 14ක් ගතවන සැමිනෝනා වීරසූරිය ආදරණීය මෑණියන්ට සහ වසර 38ක් ගතවන පී.කේ. හෙන්රික් සිල්වා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, අබේ ගුණසේකර පවුලේ දෙමව්පියන්ට සහ මියගිය සහෝදර සහෝදරයන්ට ඥාතීන්ට මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින පවුලේ සිළුම දෙනාට සහ තම ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් සිළු දෙනාට නිදුක් නිරෝගී සුව පැතීමත් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පිළියන්දල මාවිත්තර එකමුතු මාවත පදිංචි ලතා අබේගුණසේකර සහ මියුරින් පැලකැටිය ඇතුළු පිරිස විසින්. කළුතර ගොඩපරගාහේන පදිංචිව සිටි කේ ධනසේන මහතා පරලොව සැපත් වී වසර 2ක් පිරීම නිමිත්තෙන් සසර වසනතුරු යහපත් භව ගමනක ඉපිද ඉක්මනින් නිවන් සුව අවබෝධ වේවායි පතන්නේ බිරිඳ ඉන්ද්‍රාණී, පුතා සහ දුව ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එම්.ටී. සුමනාවති වන තමාගේ 75 වෙනි උපන්දිනය උදෙසා නිවන් අවබෝධය සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා පත්තම්පිටිය මාපිටිය කෙසෙල් කොටුව රඹුක්කන පදිංචි එම්.ටී. සුමනාවති මහත්මිය විසින්. පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී වශයෙන් සේවයේ නියුතුව සිටියේදී
2017 පෙබරවාරි 26 වන දින එනම් වසර 5කට පෙර හදිස්සියේ විය වූ කේ.ඒ. සිසිර සේනාරත්න මහතාට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ සමගම පනල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී වශයෙන් සේවයේ නියුතුව සිටියේදී 2017 පෙබරවාරි 26 වන දින එනම් වසර 5කට පෙර හදිස්සියේ විය වූ කේ.ඒ. සිසිර සේනාරත්න පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පළොස් සැපත් වූ සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින ශ්‍රියානී සේනාධීර මවට සහ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම උදෙසා ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ගිරි උල්ල කුරුණෑගල බෝපිටිය පදිංචි කේ.ඒ. මදුසංක ධනංජය සේනාධීර මහතා විසින්. කලගෙඩි හේන බෝගමුව පදිංචි 2022 පෙබරවාරි 11 වන දින සිය පළමු උපන්දිනය සමරන දනුජ අනුසර ජයසිංහ පුතණුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ නිදුක් නිරෝගී චිරජීවනයේ පතා දායකත්වයේ දරනු ලබන්නේ දිවුලපිටිය බඩල්ගම පදිංචි ඩී.පී. ජයන්ති ආදරණීය ආච්චි අම්මා චාමින්ද මුණසිංහ මාමා සහ දුමිෂ්කා මුණසිංහ ලොකු අම්මා විසින්. මීට අවුරුදු 35කට පෙර එනම් 1987 පෙබරවාරි 26 වන දින අභාව ප්‍රාප්ත තම ආදරණීය ස්වාමි පුරුෂයා වන කේ වීද සිල්වා මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අතුරුගිරිය මිලේනියම් සිටිහි පදිංචි රෝහිණීද සිල්වා මහත්මිය විසින්. සහභාගී වන සියලු දෙනාටද ධර්ම ශ්‍රවණය කරන සෑම දෙනාටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරුවන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් වේවායි පැතීමත් අපවත් වී වදාළ නායුනී අරිහදම්ම ස්වාමින් වහන්සේට දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම මහා සංඝරුවන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සහභාගී වන සියලුම දෙනාගේ දෙමව්පිය ඥාතින් ඇතුළු සියලුම සංසාරගත ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට උතුම් නිවන් සුව අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා වසංගතේ මේ රටෙන් ලෝකෙන් තුරන් වී සියලු දෙනාට සුවපත් භාවය ලැබේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ කල්යාණ මිත්‍ර උපාසිකාවන් පිරිස විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍ය අනුමෝදනාව. පින්වත්නි, මේ උතුම් වූ සදහම් දේශනාවේ සදැහැති දායකත්වයේ උසුලමින් කටයුතු කරන්නට යෙදුන ඉහත නම් සඳහන් කරන්නට යෙදුන ඔබගේ සියලුම සමීප ඥාති හිතයිසීන් සෑම දෙනාටමත් ඒ අපවත් විව දාරන්නට යෙදුන සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම මේ සියලුම පුණ්‍ය ශක්තියන්ගේ හේතුවෙන් උතුම් වූ නිවනින්ම සැනසීමට මේ සියලුම පුණ්‍ය ශක්තියන්ගේ හැම දිනාටම ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා. පින් මද තැන්වල ඉන්නවා නම් తాවකාලික හරි ප්‍රතිසන්දිය ලැබලා ඒ තැන් වලින් අතිමිදේවා. සැපැති ස්ථානයන් වල ප්‍රතිසන්දිය ලබා සිටිනන් ඒ සැපයන් වඩා වර්ධනය කර ගන්නටත් බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවනින්ම සැනසීමට ඒ සියලුම මියගිය සියලු ඥාතීන් සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා යට පින්දීමක් වශයෙන් කවුරු සාදුකාරයක් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දේශනාවේ දායකත්ව සුන් ලැබුණ පින්නතුන්ටත් දේශනාව ශ්‍රවණය කරන්නට ඔබ යෙදුන ඔබ හැම දෙනාටමත් පවුල දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටමත් මේ සියලු ආශිර්වාදයන් හේතු වේවා. මේ ලෝකෙට ඇතුළලා තියෙන කොරෝනා ව්‍යසනය මගහැරේවා. මේ භවයේ තුලම උතුම් වූ අවබෝධයන් මඟඵල අවබෝධය ළඟා කරගන්නට උතුම් වූ නිවනින්ම සැනසීමට මේ සියලුම කුසල ශක්තින් ඔබ අප හැම දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා අවසාන වශයෙන් සාදු කියලා හැම දෙනාම ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල සුනිත්‍රා මහදේවි තේරවාද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිකාරී
දර්ශනපති පූජනීය පුස්සල්ලයායේ චන්දිම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.